අයිබෝන් මොනම අපිට කතා කරන්න තියෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය අපි කතා කරා එදා මුළු විචල්්‍ය පිරිවැය අපි කතා කරා අද අපිට කතා කරන්න තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හරි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හරි එතකොට මම එදත් කියා දුන්නා සාමාන්‍ය කියලා කියන්නේ මොකක් කියලා. සාමාන්‍ය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක් කියලාද මම එදා කියා දුන්නා. ඔව්. සාමාන්‍ය කියන එකේ තේරුම මොකක් කියලාද කියන්නේ. ඔව්. හැම වෙලේම සාමාන්‍ය කියන එකේ තේරුම ගන්න මොකක් විදිහටද? ඔව්. සාමාන්‍ය කිව්වහම ඒකෙන් අපිට තේරුම් ගන්න මොකද්ද? හිතෙන්නේ මොකක්ද? සාමාන්‍ය. ඔව්. සාමාන්‍ය දිමතේදී සාමාන්‍ය කිව්වහම මොකද්ද හිතෙන්නේ? සාමාන්‍ය කියන එකේ මේ පාඩමට අදාළව අපි ගන්න තේරුම මොකක්ද? අන්න හරි. සාමාන්‍ය කියලා කියන්නේ එකක නැත්තම් ඒකකයක කියන එක. හරි. ඒකකයක. දැන් අපි මේ මාතෘකාවට කලින් කතා කළේ නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් දරන්න වෙන සමස්ත විචල්්‍ය පිරිවැය. අපි ඒකට කිව්වා මුළු විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් දරන්න වෙන සමස්ත විචල්්‍ය පිරිවැයට කිව්වා මුළු විචල්්‍ය පිරිවැය. පැහැදිලිද? දැන් මෙතන කතා කරන්නේ අපි නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් දරපු සමස්ත විචල්්‍ය පිරිවැයෙන් ඒකකයකට යන විචල්්‍ය පිරිවැය. දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම අපි බ්ලොග් ගල් වැඩපළක් කරගෙන යනවා. අපි හදලා තියෙනවා බ්ලොග් ගල් 1000ක්. හරිද? බ්ලොග් ගල් 1000ක්. එතකොට මේක තමයි නිමවුම Q. මේ ටිකට අපි මුළු විචල්්‍ය පිරිවැය දරලා තියෙනවා රුපියල් 5000 කියලා හිතුවොත් එහෙම මේ වෙලාවේ අපි ඒකකයක් වෙනුවෙන් විචල්්‍ය පිරිවැය දරලා තියෙනවා අපි ඔක්කොම විචල්්‍ය පිරිවැය 5000ක් දරලා තියෙනවා ඒකක 1000ක් වෙනුවෙන්. එහෙනම් එක ඒකකයක් වෙනුවෙන් අපි විචල්්‍ය පිරිවැය රුපියල් 5ක් දරලා තියෙනවා. එතකොට ඒක ආවේ කොහොමද? එකක විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට අපි කියනවා ABC කියලා. හරි. එතකොට ABC සමානයි TVC බෙදීම Q. හරි. එකක විචල්්‍ය පිරිවැය සමානයි මුළු විචල්්‍ය පිරිවැය බෙදීම නිමවුම් ප්‍රමාණය කියන සූත්‍රයෙන් අපිට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන්. ඒක තමයි මේ. ඒතර මේ තේරුම බ්ලොග් ගල් 1000ක් හදන වෙලේ ඒකකයක් වෙනුවෙන් රුපියල් 5ක විචල්්‍ය පිරිවැයක් දරනවා කියන්නේ. දැන් මේ හදන ඒකක ගාන වෙනස් වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. එතකොට මේ 5 කියන උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. 5 කියන උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම තැනකම එකක විචල්්‍ය පිරිවැය සමානගයක් වෙන්නේ නැහැ. හරිද? දැන් අපි ස්ථාවර පිරිවැයත් එහෙමනේ කතා කළේ. හැම තැනම සාමාන්‍ය ස්ථාවර පිරිවැය අපි කිව්වේ හැම තැනම එකක ස්ථාවර පිරිවැය සමාන නැහැ. නිමවුම් ප්‍රමාණය වැඩි වේගෙන යනකොට ඒකකයක් සඳහා දරන්න වෙන ස්ථාවර පිරිවැය නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය ටික අඩු වෙනවා කියලා කතා කරා. එකම ගාන තියෙන්නේ. හරි. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඒ වගේමයි. ඒකකයෙන් ඒකකය නිෂ්පාදනය වෙනස් කරගෙන යනකොට මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා වගේම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වෙනස් වීමක් දකින්න පුළුවන් අපිට. පැහැදිලිද? ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි මම ඊගාවට ඔයාලට පැහැදිලි කරන්නේ. ඔයාලගේ ටියුට් එකේ නෝට් එක සම්පූර්ණ වෙලා ඇති. ඒතර මම කරන්නේ සම්පූර්ණ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. දැන් මේ නැවත වරක් කරන එකක් නේ. හරි. දැන් ඔයාලට මම කිව්වා එතකොට නිමවුම 1000 කියන වෙලේ ඒක රුපියල්
පාග විචල්්‍ය පිරිවැයක් දාලා නිමුම 1100ක් වෙනකොට මේක රුපියල් 5ට වඩා වෙනස් ගාණක් වෙන්න පුළුවන්. හරි. ඔන්න හොඳට අහගෙන ඉන්න මම ඔයාලට කියා දෙනවා කොහොමද මේ කතන්දරේ වෙන්නේ කියලා. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අපි ගමු දෙකක් වගුවකින්ම කියා දුන්නා නම් හොඳයි. යාන්ත්‍ර ඊට පස්සේ අපි එක විචල්්‍ය දෝමක් ගන්නවා ශ්‍රමිකයන් මුළු නිමවුම. හරිද? දැන් මෙතන අපි සාමාන්‍ය ඵලදාවයි ආන්තරික ඵලදාවයි ගන්න පුළුවන් හොඳයි ඉඩපදින්න මම ගන්නෑ. ඊට පස්සේ ගන්නවා මම මේක මුළු විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන කොටස් ටික. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම යන්ත්‍ර කියන එක ස්ථාවර සාධකයේ විදිහට තියාගන්නවා ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට මම ශ්‍රමිකයෝ කවුරුත් නැහැ. නිමවුමක් නැහැ. විචල්්‍ය පිරිවැයකුත් නැහැ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයකුත් නැහැ. ඒක තේරෙනවද? ඊගාට මෙතනම තව මම ඔයාලට මතක් කරන්න ඕනේ මම මේ ගන්න ශ්‍රමිකයන්ට ශ්‍රමිකයෝ අපි කියවනේ සමජාතීයයි කියලා. ඒ හින්දා මේ එක්කෙනෙකුට මම ගෙවනවා රුපියල් 500ක් වැඩ කරනවට දෛනික පදනමට වැටුප් ගෙවන්නේ ඒකක පදනමට නෙවෙයි. හරි. කියලා හිතමුකෝ අපි. මම ගන්නවා පළවෙනි ශ්‍රමිකයා වැඩට. හරිද? පළවෙනි ශ්‍රමිකයා වැඩට ගන්නවා. එයා හදනවා ඒකක 10ක්. එයා හදනවා ඒකක 10ක්. එතකොට මගේ මුළු විචල්්‍ය පිරිවැය කීයද? මගේ මුළු විචල්්‍ය පිරිවැය කීයද? මම එක්කෙනෙකුට ගෙවන්නේ 500ක්. මගේ මුළු විචල්්‍ය පිරිවැය කීයද? ඒක ගණන් කරන්න දෙයක් නෑ. ටක් ගාලා බලලා කියන්න පුළුවන්. අන්න හරි. එක මිනිස්සයනේ වැඩ කරන් තියෙන්නේ. එහෙනම් විචල්්‍ය පිරිවැය 500යි. එක්කෙනෙකුට නේ අපි ගෙවන්න ඕනේ. එකක විචල්්‍ය පිරිවැය කීයද? එක ශ්‍රමිකයෙක් වැඩට අරගෙන නිමවුම 10ක් හදද්දි ඔව් එක සාධකයකට විචල්්‍ය පිරිවැය කීයක් යනවද? එක සාධකයකට විචල්්‍ය පිරිවැය යන්නේ 50යි. අන්න හරි. 50 ආවේ කොහමද? 500 බෙදුවා 10යි. අන්න හරි. ඊට පස්සේ මම ගන්නවා දෙවණි එක්කිනා එතකොට හදනවා 25ක්. මුළු නිමවුම දෙන්නත් එක්ක වෙන්න පුළුවන්. දෙවනි එක්කෙනා කීයක් හදලාද? ඒ කියන්නේ ආන්තික පළදාව කීයද? දෙවනි ශ්‍රමිකයා කීයක් හදලාද? දෙවනි ශ්‍රමිකයා කීයක් හදලාද? 15යි. අන්න හරි. දැන් කොහොම හරි මුළු විචල්්‍ය පිරිවැය කීයක් වෙයිද? මුළු විචල්්‍ය පිරිවැය කීයක් වෙයිද? දැන් වැඩට ඉන්නවනේ දෙන්නේ. දෙන්නේ කුල 1000 ගෙවන්න බෑ. පැහැදිලි? 1000 ගෙවන්න ඕන. දැන් එක්කෙනෙකුට කීයක් යයිද? වියද? එක්කෙනෙකුට කීයක් යනවද වියද? එක නිමවුමකට කීයක් යනවද? 40යි. මම තව එක්කෙනෙක් වැඩට ගන්නවා. මෙහෙම හදනවා. දැන් මට පිරිවැය යනවා 1500ක්. හැබැයි මට එකකට වියදම යන්නේ කීයද? 30යි. දැන් මේක තේරෙන්නද මම ඔය ඊළඟ උත්තරේ දැම්මේ. දැන් ඔයාලට පේනවද මෙන්න මේ ටිකේ තියෙන්නේ ආන්තික ඵලදාව, අමතර ඵලදාව. මේ මෙතන 10යි. මෙතන 15යි. මෙතන 25යි. ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ හරිය? ඔව්. ආන්තික ඵලදාවට මොකද වෙලා තියෙන්නේ හරිය? වැඩි වෙලාද අඩු වෙලාද? ආන්තික ඵලදාව වැඩි වෙලාද අඩු වෙලාද? ඔව්.
ආන්තික ඵලදාව වැඩි වෙලා. වැඩි වෙන ආන්තික ඵලදාවක් තියෙනවා. ආන්තික ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙලා තියෙන්නේ? ඔව් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙලා තියෙන්නේ? ඔව් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලානේ. ඇයි පුතේ මේ දැන් නිකන් හිතන්නකෝ. මේ පළවෙනි එක්කිනාට ගෙවන 500 බෙදෙන්නේ එකක 10ක් අතරේ. හරිද? දෙවෙනි එක්කිනාගේ 500 ඇත්තටම බෙදෙනවා 15කින් බෙදෙන්නේ. තුන්වෙනි එක්කිනාගේව බෙදෙන්නේ 25යි. يعني එකකට යන විදිහෙන් බැලුවොත්. හරි. එතකොට පළවෙනි එක්කිනාට ගෙවන ගාන 10න් බෙදෙනකොට දෙවෙනි එක්කිනාටයි පළවෙනි එක්කිනාටයි දෙන්නටම අපි ගෙවන්නේ 1000යිනේ. සෝරි මෙතන 1000යිනේ. හරි. 1000 බෙදෙනවා 25යි. හරි. මොකද එතන පළවෙනි එක්කිනාට වඩා වැඩි ගණන් දෙවෙනි එක්කිනා හදලා තියෙනවා. කොහොම හරි ඒකකයකට යන වියදම අඩු වෙනවා. තුන්වෙනි එක්කෙනා 25ක් හැදුවා කොහොම හරි තුන් දෙනාත් එක්කම 50ක් හදලා තියෙනවා. ආසන්න වශයෙන් ඒතකොට එකකට විචල්්‍ය පිරිවැය යන්නේ 30යි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කාරණා. මොකක්ද? අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. කලියන් තනක් වෙන විදිහට ලියමුකෝ. වැඩි වන ආන්තික ඵල පවතින විට වැඩි වන ආන්තික ඵල පවතින විට AVC මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ඒ? මුළු විචල්්‍ය පිරිවැය විශාල එකක ගානක් අතරේ බෙදිලා යනවා. පැහැදිලි? මම ඊළඟ එක්කෙනා වැඩට ගන්නවා. හරි ඊළඟ එක්කෙනා වැඩට ගන්නවා. හරි මුළුනිවෝම 70යි වියදම 2000යි. එතකොට ආසන්න වශයෙන් ඒකකයකට යනවා ආසන්න වශයෙන් එකකට යනවා 28ක් විතර. නෑ මෙතන අපි 50ම දාමු. ආන්තික ඵලදාව උපරිම තැනකට ගමු. 50. හතරවෙනි එක්කෙනා දැම්මම හදන්නේ 50යි. ඒ කියන්නේ හතරවෙනි ශ්‍රමිකයා වැඩක් කරලා නෑනේ. හතරවෙනි එක්කෙනා වැඩක් කරලා නෑ. පැහැදිලි? හතරවෙනි එක්කෙනා වැඩක් කරලා නෑ. හරි. හැබැයි එයාටත් අපි 500ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ එයාට 500 ගාව මෙතන 2000. එතකොට මොකද වෙන්නේ? 2000 බෙදෙන්න ඕනේ 50ෙන්. ඒ කියන්නේ 40යි. හරි. ඒ කියන්නේ 40යි. හරි. දැන් එතකොට අමතර හදන්නේ නැහැ. උපරිම වෙලා තියෙන්නේ. ඊළඟ එක්කෙනා ඒ කියන්නේ පස්වෙනි එක්කෙනා එයා ආවට පස්සේ 60ක් හදනවා කියලා අපි හිතමු. 60ක් හදනවා. එතකොට වියදම කීයද? 2500යි. 2500 බෙදලා බලමු 60න් කීයද කියලා. කියන වියදම. එකක් විතර එනවා. අරට වඩා වැඩි. හරි. තව එක්කෙනෙක් අරන් බලමු. 6යි. අපි හිතමු 65ක් වෙනවා හදන ගාන. 3000ක් එතකොට අපි වියදම් කරන්න ඕනේ නේ. 3000 බෙදලා බලන්න ඕනේ 65න්. හතලිස් හයක් එනවා ආසන්න වශයෙන්. දැන් බලන්න ආන්තික ඵලදාව මෙතන 0යි මෙතන 10යි මෙතන 5යි. ඒ කියන්නේ
තුන්වෙනි ශ්‍රමිකයාගෙන් පස්සේ නැත්නම් හතරවෙනි ශ්‍රමිකයාගේ ඉඳන් ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? ඔව් මොකද වෙලා තියෙන්නේ ආන්තික ඵලදාව? ඔව් ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? ඔව් මේ ආන්තික ඵලදාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙන එකට තමයි අපි කියන්නේ හීනවනාන්තික ඵලදාව කියලා. ඕක නීතියක් විදිහට අපි කිව්වා හීනවනාන්තික ඵලදා නීතිය කියලා. දැන් ඔයා බලන්න හීනවනාන්තික ඵලදා නීතියක් තියෙනකොට නැත්නම් ආන්තික ඵලදාව හීන වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට මොකද වෙලා තියෙන්නේ? ඔව් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අපහ මොකද වෙලා තියෙන්නේ? ඔව් වැඩි වන ආන්තික ඵල තියෙනකොට අඩු වුණා. අඩු වන ආන්තික නැත්නම් හීනවනාන්තික ඵල තියෙනකොට අපහ වැඩි වුණා. හරි. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් ඊළඟ කාරණය මොකද්ද? හීනවන ආන්තික ඵල. හීනවන ආන්තික ඵල පවතින විට ABC වැඩි වෙනවා. ABC වැඩි වෙනවා. හරි. අපි නිකන්ම ඔක ඇඳලා බැලුවොත් එහෙම නිකමට මේ වගේ Q ABC කියලා Q ABC කියලා දැන් තියෙන්නේ 10 20 30 40 50 60 70 වගේ වෙනකන් හරි ABC උපරිම තියෙන්නේ 50 10 40 50 නිකම් මම ඇදලා පෙන්නන්නේ හොඳේ මේ බලන්න නිමවම බිඳුවේදී අපි කතා කරන්නේ නැතිනම් දෙක අඳින්න ඕනේ නැහැ යා කරන්න ඕනේ නැහැ මෙන්න මෙතනින් අපි පටන් ගමු 10 දී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 50යි 10 දී 50යි 25 දී 40යි මේ හරි වල 50 දී 30යි 50 දී 30යි ඊට පස්සේ 50 දී ආපහු 40ට එනවා ඒ කියන්නේ එතනින් උඩට යන්න ඕනේ ක්ලියරයි ඊට පස්සේ නෑ අපි මෙහෙම කරමු ඔයට වඩා ලේසි මෙන්න මෙහෙම ගන්න හරි අපි ශ්‍රමිකයන්ට ඇඳලා පිළිනො එහෙම හිතන්න පළවෙනි ශ්‍රමිකයා ගත්තොත් පළවෙනි ශ්‍රමිකයා ගත්තොත් එහෙම පළවෙනි ශ්‍රමිකයාගේ අවස්ථාවේ විචල්්‍ය පිරිවැය 50යි දෙවෙනි ශ්‍රමිකයාගේ විචල්්‍ය පිරිවැය දෙවෙනි ශ්‍රමිකයා ගන්නකොට විචල්්‍ය පිරිවැය 40ක් විතරයි තුන්වෙනි ශ්‍රමිකයාගේ විචල්්‍ය පිරිවැය ගත්තොත් 30ක් විතර එනවා හතරවෙනි ශ්‍රමිකයාගේ විචල්්‍ය පිරිවැය ගත්තොත් ආපහු 40ක් විතර එනවා පස්වෙනි ශ්‍රමිකයාගේ යෙදවීමකට ගත්තොත් 41ක් විතර එනවා පොඩ්ඩක් වැඩි හයවෙනි එක්කෙනාගේ 46ක් විතර එනවා 2 3 4 5 6 එච්චරක් ආසන්න දැන් අපි ඒ ටික යා කරලා බැලුවොත් එහෙනම් ඔන්නෝම හැඩයක් නෙන්නේ පැහැදිලි ඔන්නෝම හැඩයක් නෙන්නේ ඒ කියන්නේ පළවෙනි ශ්‍රමිකයා හදන විචල්්‍ය යෙදවීමකට අපිට 50ක් වියදම් වෙනවා කියලා පේනවා දෙවෙනි ශ්‍රමිකයා හදන විචල්්‍ය යෙදවීමකට 40ක් වියදම් වෙනවා කියලා පේනවා තුන්වෙනි එක්කෙනා හදන ඒවට 30 නේ හතරවෙනි එක්කෙනා එකක්වත් හදන්නේ නැහැ හැබැයි ඒ වෙලාවෙ එකකට වියදම් යනවා ආපහු 40ක් විතර පස්වෙනි එක්කෙනා හදන වෙලාවේ 41ක් විතර හයවෙනි එක්කෙනාගේ හදන වෙලාවේ 46ක් විතර දැන් ඔයාලට පේනවද සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුවීමක් සහ වැඩිවීමක් තියෙනවා කියලා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුවීමක් සහ වැඩිවීමක් තියෙනවා කියලා හරි එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුවීමක් සහ වැඩිවීමක් තියෙනවා කියලා කියන්නේ දැන් මෙන්න මේ හරිය ඒ කියන්නේ මෙන්න මේ දිගේනේ මම මේ කිව්වේ වැඩි වන ආන්තික ඵල පවතින විට ABC අඩුයි මේ ABC අඩු වෙලා හරි
මේ හරිය හීනවනාන්තික ඵල පවතින විට ABC වැඩි. ඒකයි පුතේ මේවා U හැඩයක් ගන්නවා කියලා කියන්නේ. U හැඩයක් ගන්නවා කියලා කියන ඔන්න ඔය හේතු හින්දා. පැහැදිලි? හරි. ඕක තමයි සාමාන්‍ය විචල පිරිවැය ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඔක නෝට් එක ඔයා ලියාගෙන ඇත්තේ. හරි? නෝට් එක ලියාගෙන ඇත්තේ. හරි? මේක පැහැදිලිද? වෙච්ච වැඩේ. මේ U හැඩය ආවේ ඇයි කියලා. මේම අඩු වෙලා ආපහු වැඩි වෙන්නේ. ඇයි කියලා පැහැදිලිද? නැද්ද? හා. ඒවා ටක් මතක තියාගන්න. U හැඩය හැදෙන්නේ ඇයි කියලා. හරි. ලියා ගන්න දෙයක් නැහැ. හරි. ඒකට මම ඔය බෝඩ් එකේ ලියන අමතර දේවල් වල නම් ඔයා ලියා ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මුළු පිරිවැය තියෙනවා. ඊට පස්සේ තියෙනවා මුළු පිරිවැය. හරි. එතන මුළු පිරිවැය කිව්වහම අපි දැනට මුළු පිරිවැය සංකල්ප දෙකක් කතා කරලා තියෙනවා. නේද? මුළු පිරිවැය සංකල්ප දෙකක් කතා කරලා තියෙනවා දැනට. හරි. මොනවද අපි කතා කරලා තියෙන මුළු පිරිවැය සංකල්ප දෙක? කතා කරලා තියෙන මුළු පිරිවැය සංකල්ප දෙක මොනවද? TVC කතා කරලා තියෙනවා, TFC කතා කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය තියෙනවා, මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා දැන් මේ සංකල්ප දෙක. එතකොට අපි ආයතනයක් වුණාම දරන්නේ ওই පිරිවැය දෙකනේ. ස්ථාවර පිරිවැය දරනවා, විචල්්‍ය පිරිවැය දරනවා. ස්ථාවර පිරිවැය දරනවා, විචල්්‍ය පිරිවැය දරනවා. එතකොට අපි දරන මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන සංකල්ප දෙක එකතු කරොත් එහෙම. මොකද ඔය යෙදවුම් වර්ග දෙක විතරයි අපි කෙටි කාලය තුල පාවිච්චි කරන්නේ. ඒතර කෙටි කාලය තුල පාවිච්චි කරන මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය කියන සංකල්ප දෙක එකතු කළාම අපිට ලැබෙනවා මොකක්ද? මුළු පිරිවැය කෙටි කාලය. කෙටි කාලය. ඒතර මුළු පිරිවැය කියන එක සංකේතවත් කරනවා මුළු පිරිවැය ඒ කියන්නේ TC total cost. හරි. ඒතර මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? ඊගාවට අපි තේරුම් ගන්න ඕනේ. TC හැදෙන්නේ කොහොමද? මුළු ස්ථාවර පිරිවැයට එකතු වෙන්න ඕනේ මුළු විචල්්‍ය පිරිවැය. හරි. මුළු ස්ථාවර පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැය එකතු වෙනවා. එහෙනම් මුළු පිරිවැය කියලා කියන්නේ කෙටි කාලය තුල ආයතනයක් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් කියන දෙකම වෙනුවෙන් දරන සමස්ත වියදමේ එකතු. විචල්්‍ය වියදම් විචල්්‍ය සාධක වෙනුවෙන් දරන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය ලෙස ස්ථාවර සාධක වෙනුවෙන් දරන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය ලෙස හඳුන්වනවා. ওই දෙකේ එකතුව තමයි අපි මුළු පිරිවැය කියලා ගන්නෙ. මුළු පිරිවැය කියලා ගන්න. පැහැදිලිද? එතකොට දැන් ඔය දෙන්න අපි වෙන වෙනම ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම. අපි TFC සහ Q ගත්තොත් නිමවුම බිඳුවේදී ස්ථාවර පිරිවැයක් තියෙන්න පුළුවන් හින්දා එයා පටන් ගන්න මෙන්න මේ වගේ තැනක. අපි හිතමු ආයතන ස්ථාවර පිරිවැය 1000යි කියලා. එතකොට ආයතන ස්ථාවර පිරිවැය 1000යි නම් නිමවුම බිඳුවේදී ඒ ස්ථාවර පිරිවැය තියෙන හින්දා එයා පටන් ගන්න එතනින්. නිමවුම මට්ටම කොච්චර වෙනස් වුණත් මේ 1000 වෙනස් වෙන්නේ නැති හින්දා එයා මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. පැහැදිලි. ඊට පස්සේ අපි තව එක්කෙනෙක් වැන්දා මුළු විචල්්‍ය පිරිවැය කියලා Q TVC
මෙයා මෙතනින් පටන් ගන්න හේතුව නිමවම බිඳුවේදී විචල්්‍ය පිළිවෙලක් නැහැ. මොකද විචල්්‍ය සාධක පාවිච්චි වෙන්නේ නැහැ අපි එකක් හසලන්න. ඊට පස්සේ එයා මුලදී හෙමින් වැඩි වෙලා පස්සේ වේගින් වැඩි වෙනවා කියලා කතා කරනවා. ඒකටත් හේතුව මම එදා පැහැදිලි කළා ඉලක්කම් සහිතව. පැහැදිලි ඉලක්කම් සහිතව. ඒතර මෙන්න මේ දෙන්න තමයි මුළු පිරිවැය හැදෙන්න හේතු වෙන්නේ. මුළු පිරිවැය හැදෙන්න හේතු වෙන්නේ. දැන් අපි මේ දෙන්නව ප්‍රස්ථාරයකට දාලා බැලුවොත් එහෙම ප්‍රස්ථාරයකට දාලා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ කතාවක් තමයි දකින්න පුළුවන්. අපි හිතමුකෝ මෙන්න මේ වගේ කතාවක් තමයි දකින්න පුළුවන්. පැහැදිලි? මොන වගේ කතාවක්ද මේ අඳිමුකෝ මෙහෙම. මේ පැත්ත Q හරි. මෙතන මූල ලක්ෂය. දැන් මෙතන ඉන්නවා කවුද? TCA කියන්නේ TFC දාන TVC තමයි ඉන්නේ. හරිද? TFC දාන TVC තමයි ඉන්නේ. හරි. දැන් මේ බලන්න. ඔන්න නිමවුම බිඳුවේදී. මෙතනදීනේ ස්ථාවර පිරිවැයක් තියෙනවා හැබැයි විචල්්‍ය පිරිවැයක් නැහැ. මුළු ස්ථාවර පිරිවැයක් තියෙනවා මුළු විචල්්‍ය පිරිවැයක් නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ Q සමානයි බිඳුවේදී TC බැලුවොත් අපි TFC ගානක් තියෙනවා TVC ගානක් නැහැ කීයක්වත් නැහැ. TFC තියෙනවා පුතේ 1000 TVC බිඳුවයි. එහෙනම් නිමවුම බිඳුවේදී TC කීයද? නිමවුම බිඳුවේදී TC කීයද? 10යි. ඇයි එහෙම වෙන්නේ? නිමවුම බිඳුවේදී TC සමාන වෙනවා කියනද කියලා. නිමවුම බිඳුවේදී TC සමාන වෙනවා මොකටද? TFC. ඇයි? නිමවුම බිඳුවේදී මුළු පිරිවැය ඇතුලේ තියෙන්නේ මොන විතරයිද? මුළු ස්ථාවර පිරිවැය විතරයි. කො බලන්න මම ඔය කිව්ව කතාව තේරුණ අය. ඔව්. මේ කතාව තේරුණ අය. ඒක ආපහු කියන්න. දැන් මේ බලන්න. දැන් මම මේ දෙක වෙන වෙනම ඇන්දේ ඒකයි. මුළු ස්ථාවර පිරිවැය කියන සංකල්පය. ඒ කියන්නේ අපි ස්ථාවර හේතුන් වෙනුවෙන් දරන පිරිවැය. අපි නිෂ්පාදනය කළත් නැතත් ස්ථාවර පිරිවැය දරන්න ඕනේ. ඒ කියන්නේ නිමවුම් මට්ටම බිඳුවේදී ස්ථාවර පිරිවැය තියෙනවා. කොච්චර හැදුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය හැදුම එහෙම තියෙනවා. බිඳුවේදී ස්ථාවර පිරිවැය 1000ක් තියෙනවා. අපි හදන්නේ නැත්නම් නිමවුමක් අපි නිෂ්පාදනය කරන්නේ නැත්නම් අපිට විචල්්‍ය සාධක වලට වියදම් වෙන්නේ නැහැ. නිමවුම බිඳුවේදී එතකොට විචල්්‍ය පිරිවැය බිඳුවයි. එතකොට මම මෙතෙන්ට ආවා නිමවුම බිඳුවේදී අතන හැටියට අර වගේ හැටියට ප්‍රස්ථාර හැටියට මුළු ස්ථාවර පිරිවැය 1000ක් දෙනවා. හැබැයි මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. එතකොට නිමවුම බිඳුවේදී TC වල තියෙන ස්ථාවර පිරිවැයක් විතරයි විචල්්‍ය පිරිවැයක් නැහැ. ඒක මේ දෙක එකතු කරාම 1000ම තමයි. එතකොට නිමවුම බිඳුවේ මුළු පිරිවැය සමානයි 1000යි. එතකොට අපිට කියන්න පුළුවන් නිමවුම බිඳුවේදී මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැය සමානයි කියලා. මේක වෙන්නේ නිමවුම බිඳුවේ විතරයි. හොඳේ. ඒ කියන්නේ නිමවුම බිඳුවේදී විතරයි මුළු පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය එකිනෙක සමාන වෙන්නේ. වෙන කොහෙවත් එහෙම වෙන්නේ නැහැ. හොඳේ. හරි. පැහැදිලිද? එහෙනම් මුළු පිරිවැය රේඛාව පටන් ගන්නෙ කොහෙන්ද? නිමවුම බිඳුවේදී මුළු පිරිවැයක් තියෙනවනේ කීයක්ද? 1000ක්. නිමවුම බිඳුවේදී මුළු පිරිවැයක් තියෙනවා. එහෙනම් එයා පටන් ගන්නෙ 1000යි. එයා පටන් ගන්නෙ 10යි. ඔයා හිතන්න නිකමට මෙහෙම. නිමවුම මම මේක යන්දිනවා නිමවුම C යෙදී නිමවුම C යෙදී මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා 500ක්. පැහැදිලි? අපි නිකන් ඒක මාක් කරලා බලමු. ඊළඟට නිමවුම 200 යෙදී තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය 1100ක් කියලා අපි හිතමු. පැහැදිලි? නිකන් එහෙම හිතමුකෝ අපි. හරි.
දැන් ඔයාට මෙන්න මේක පැහැදිලි කරපු විදිහට මම ආයෙ පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද? Q සමානයි C යෙදී Q සමානයි C යෙදී TC සමානයි TFC ධන TVC. TC සමානයි දැන් TFC වෙනස් වෙන්නේ නැහැ 1000ම තමයි. C යෙදී TVC කියලා. C යෙදී TVC 500යි. නේ? C යෙදී මුළු විචාල පිළිවෙල 500 කියලා මම අරන් තියෙනවා. එහෙනම් TC කීයද? 1500යි C යෙදී. අපි 100 මෙතනින් ලකුණු කරමු. මෙතෙන්ට දාමු 2000 1500යි. ඔන්න මෙයා හරි. ඊට පස්සේ අපි ගමු Q සමානයි 200 දී TC 200 දී TFC 1000යි TVC කීයද 1100යි. ඒ කියන්නේ 2100යි TC 2100 200 දී 2100 කියන්නේ මීටර තුනයි. මෙන්න මේ හරිය වගේ ඔය තියෙන්නේ පැහැදිලි හරි. එතකොට ඔන්න ඔහම ඇවිල්ලා ඔන්න ඔහම යයි පැහැදිලි. පොඩ්ඩක් පොඩි හැඩයක් එක මෙන්න මෙහෙම යන්නේ හරි. මේක තව ළඟ ලක්ෂණිකක් ලකුණු කරන්න ඕනේ ගානට මේ හැඩේ ගන්න හරි. කොහොම නමුත් සරල රේඛාවක පිටින් නෑ මේක. සරල රේඛාවක පිටින් නෑ. ඒ කියන්නේ සරල සමාන්තර රේඛාවක පිටින් නෑ. මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරි. මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. පැහැදිලි. TC හරි TC. එතකොට මේ දෙන්න එක වගේ මේ දෙන්නගේ තියෙන වෙනස මොකක්ද කියලා කියන්නේ. ඒ දෙන්න නිකන් යන්නේ එකම විදිහට තමයි. හැබැයි ඒ දෙන්නගේ පොඩි වෙනසක් තියෙනවා. ඒ දෙන්නගේ වෙනස මොකක්ද? අන්න හරි. මෙයා පටන් ගන්න බිඳුවේ මෙයා පටන් ගන්න 10. නේද? ඇයි? මෙයා බිඳුවෙන් පටන් ගන්න හේතුව නිමවුම් බිඳුවේ විචල්්‍ය පිළිවෙලක් නැහැ. හැබැයි නිමවුම් බිඳුවේ මුළු පිළිවෙලක් තියෙන නිසා මෙයා පටන් ගන්න බිඳුවෙන් නෙමෙයි. හරියට හරි වැඩේ. ඊළඟට මේ බලන්නකෝ. දැන් මෙයා ඔහොම යනකොට මෙයාත් එහෙම යනවා. මේව ගිහලා මෙහෙම යනවා. හරි? ඒ කියන්නේ මෙයා නටන්නේ මෙයා ගහන පදයකට. ඔකට තේරුණා? මෙයා ගහන්නේ නැහැ පදයක්. මෙයා ඔහේ ඉන්නවා. මෙයා තමයි මේ පදේ ගහ නටනට යන්නේ. ඒතකොට මෙයා නටනට යනකොට මෙයාත් නටනට යනවා. තේරුම් ගන්න ඕනේ ඕක. ඉතින් නටනට යන්න හේතුව මේ තියෙන්නේ මේ බලන්න. නිමෝව බිඳුවේදී අරය 1000යි. කවුද? ස්ථාවර පිළිවෙල 1000යි. 100 දී 1000යි. 200 දී 1000යි. ඒ කියන්නේ මේ TC කියන එක්කෙනා වෙනස් වෙන්න TFC බලපාලා නැහැ. ඉතින් එතකොට එයාගේ හැඩයට යන්න විදිහක් නැහැ. පැහැදිලි? එයාගේ හැඩයට යන්න විදිහක් නැහැ. මේ බලන්න. නිමෝම බිඳුවේදී TVC තිබුණේ නැහැ. නිමෝම 100 දී TVC 500ක් තිබුණා. නිමෝම 200දී TVC 1100ක් තිබුණා. ඒ කියන්නේ TVC තමයි වෙනස් වෙවි යන්නේ. එතකොට TC වෙනස් වෙන්න හේතුව මේ TC වෙනස් වෙන්න හේතුව කවුරු වෙනස් වීමද? ඔව් TC වෙනස් වෙන්න හේතුව කවුරු වෙනස් වීමද? TC වෙනස් වෙන්න හේතුව කවුරු වෙනස් වීමද? ඔව් TC වෙනස්. එහෙනම් ඉතින් මෙයා වෙනස් වෙන විදිහට එකයි මෙයා වෙනස් වෙන්නේ. ඒතකොට මේ දෙන්න යන්නේ සමාන්තර දුරක් තියාගෙන හැම වෙලේම. දැන් මම මෙයාවත් මේකට ගත්තොත් එහෙම හරි එයා යනවා ඔන්න ඔහොම හරි ඒක හරියට වැන්දොත් එයා යනවා ඔන්න ඔහොම හරි ඔයා බලන්න මේ 100 දී 500 නේ නෙමෙයි 100 500 තියෙනවා මෙතන හරි 100 500 තියෙනවා ගන්න හරි
මම නිකන් ඇන්නේ. මෙයා TVC. හරිද? දෙන සමාන්තරව යන්නේ. හරි. ඒ කියන්නේ මෙයා යන්නේ කොහොමද? මෙයාත් එහෙම යනවා. මම ඔයාලගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ දෙන්න අතර වෙනසට හේතුව මොකක්ද? දැන් මේ දෙන්න සමානව යනවා නම් මේ දෙන්න අතර වෙනසට හේතුව මොකක්ද? කාට හරි කියන්න පුළුවන්. TFC. ඔයාලට මතක නම් මේ බලන්න. මම මෙන්න මෙතන 100 ලකුණු කරද්දී TC කියලා ගත්තේ කීයද? 1500. මතකනේ 1500. දැන් ඔයාලා නිකන් බලන්න. TC 1500න් TFC TVC 500 අඩු කළාම TC 1500න් TVC 500 අඩු කළාම 1000ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දුර සමානයි මොකකටද? TFC වලට. හරි. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේ දෙන්න අතර දුර මුළු ස්ථාවර පිරිවැයට සමානයි. මෙයා හැසිරෙන විදිහට මෙයා හැසිරෙන්න හේතුව මුළු පිරිවැය වෙනස් වෙන්න බලපාන්නේ මුළු විචල්්‍ය පිරිවැයේ වෙනස් වීම කියලා. හරි. පැහැදිලිද ඒක? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවා. පැහැදිලිද නැද්ද? මුළු පිරිවැය තේරුණාද? තේරුණ නැත්නම් කියන්න හොඳේ. දැන් ආයු ගන්න නැහැ නේ ඔබ. ආයුධ රිවිෂන් එකේ කවදා හරි ගියොත් තමයි. තේරුණාද? හැමෝටම අවුලක් නැද්ද? නිර්මිනීට තේරුණාද? අවුලක් නැහැ. නවෝමිට තේරුණාද? බුද්ධිමා උපමාලේ තේරෙන්නේ නැති නේ හැමෝටම නේද? හරි. ප්‍රශ්නයක් තියෙනවා අහනවානේ. හොඳයි. ඊට පස්සේ අපි කතා කරනවා සාමාන්‍ය මුළු පිරිවැය. මේකට අපි කියනවා සාමාන්‍ය පිරිවැය. ATC නැත්නම් AC කියලා කියනවා. දැන් අපි මේ වෙනකොට සාමාන්‍ය පිරිවැය සංකල්ප දෙකක් කතා කරලා තියෙනවා. සාමාන්‍ය පිරිවැය සංකල්ප දෙකක් කතා කරලා තියෙනවා. මොනවාද? අපි කතා කරලා තියෙන සාමාන්‍ය පිරිවැය සංකල්ප දෙක මොනවද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතකොට ආයතනයේ කෙටි කාලයේ නිෂ්පාදනය කරන ඒකකයක් තුල තිබිය හැක්කේ මොනවා විතරයි? සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පමණයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පමණයි. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය මුළු පිරිවැය
හරි. අපි කතා කරගෙන හිටියේ සාමාන්‍ය මුළු පිරිවැය ගැන. දැන් ඔන්න අහගෙන ඉන්නකො මේ බලන්න. අපි දැන් මෙන්න මේ සාමාන්‍ය පිරිවැය සංකල්ප දෙක කතා කරලා තියෙනවානේ. මෙන්න මෙහෙම එකක් කතා කරලා තියෙනවා. මේ කවුද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. හරි. ඊට පස්සේ තව එක්කෙනෙක් කතා කරා අපි දැන් ටිකකට කලින් සාමාන්‍ය විචල්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්‍ය පිරිවැය. හරි. එතකොට දැන් අපි දන්නවනේ. එතකොට සාමාන්‍ය පිරිවැය හැදෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය කියන දෙක එකතු වෙලානේ. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙලා. දැන් අර කලින් එකේ මුළු පිරිවැය වක්‍රය ගත්තේ නේ. මුළු පිරිවැය වක්‍රය. ඒක නම් මෙන්න මෙහෙම දුන්නේ නේ. අර විචල්‍ය පිරිවැය එක්කෙනා ගිය විදිහට මෙහෙම ගියා. දැන් මේ සාමාන්‍ය මුළු පිරිවැය කියන එකේ අපිට අන්න එහෙම හැඩයක් ගන්න අමාරුයි. ඒ කියන්නේ එහෙම කියන්න බෑ එකපාරට. මොකද දන්නවද? දැන් මුළු පිරිවැය නම් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මුළු විචල්‍ය පිරිවැය විතරයි වෙනස් වෙන්නේ. මුළු විචල්‍ය පිරිවැය වෙනස් වෙච්ච විදිහට මුළු පිරිවැය වෙනස් වෙනවා. ඒකනේ උනේ. දැන් මේකේ එහෙම බෑ. මොකද දන්නවද? හේතුව මේ සාමාන්‍ය මුළු පිරිවැය තීරණය වෙන්න බලපාන මේ දෙන්නා වෙනස් වෙනවනේ. මේ දෙන්නම වෙනස්. ඇයි මේ නිමෝම වැඩි වෙන්න මෙයා එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. නිමෝම වැඩි වෙනකොට මෙයා අඩු වෙලා ආපහු වැඩි වෙනවා. ඒක ඔක හරි කතන්දරයක්. ඇයි? අපිට හිතා ගන්න බෑ. මොකද මෙයා වෙනස් වෙනවා මේ දෙන්නම ඉන්න. ඒ කියන්නේ මෙයා නටනවා මේ දෙන්නගෙම පදේ. එහෙනම් මෙයා නටනවා මේ දෙන්නගෙම පදේ. එතකොට මේ දෙන්නගෙම පදයක මෙයා නටනකොට මෙයාගේ හැඩය තීරණය වෙන්න මේ දෙන්නම බලපාන. මේ දෙන්නම බලපාන. හරි. එතකොට හරි. මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. හරි. වැඩිම බලපෑම කරන්නේ. ඒ කියන්නේ මෙයා වෙනස් වෙන්න වැඩිම බලපෑම කරන්නේ මෙයා. හරි. මෙයාට සාපේක්ෂව මොකද මෙයා නිමෝම වැඩි වෙන්න මෙයා අඩු වෙනවා. එයා අඩු වෙලා යනවා. හරි. නිමෝම වැඩි වෙන්න මෙයා අඩු වෙලා ආපහු මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. ඒතර ප්‍රබල හැසිරීමක් තියෙන්නේ මෙයාගේ. එතකොට මෙයා වෙනස් වෙන්න ලොකුම බලපෑම කරන්නේ මෙයා. පැහැදිලිද? ලොකුම බලපෑම කරන්නේ මෙයා. එතකොට සාමාන්‍යයෙන් මෙයාගේ හැඩය අනුරූප වෙන්න ඕනි මෙයාටද මෙයාට. නිකන් පුරෝගතනයක් කරොත් මෙයාගේ හැඩය අනුරූප වෙන්න ඕනේ මෙයාගේ හැඩයටද මෙයාගේ හැඩයට. අන්න හරි. දැන් වැඩිපුරම මෙයා වෙනස් වෙන්න බලපෑම් කරන්නේ මෙයා නම් මෙයාගේ හැඩේ තීරණය වෙන්න බලපාන්න ඕනේ මෙයා. තේරුණා? එහෙනම් අපි මෙන්න මෙහෙම කරමු. එහෙනම් අපි මෙන්න මෙහෙම කරමු. කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? මෙන්න මේ වගේ කතාවක් අපි තේරුම් ගන්න ඕනේ. හරි. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ. හරි. කොහොමද? මෙයාගේ හැඩේ. ඒකට සාමාන්‍යයෙන් මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරි. දැන් සාමාන්‍ය මොන වගේ හැඩයක්. හරි. මෙතන තව පොඩි සංකල්පයක් මම ඔයාලට උගන්වන්න ඕනේ. තේරුම් ගන්න ඔයා පුළුවන් නම් උත්සාහ කරන්න බලන්න මේ කියන කතාව. පැහැදිලිද? තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් නම් මේ කියන කතාව. දැන් මෙයා කොහොමත් අඩු වෙනවනේ. එන්නේ අඩු වෙනවා. මෙයා එන්නේ අඩු වෙනවා. හරි. මෙයා තමයි අඩු වෙලා ආපහු වැඩි වෙන්නේ. එතකොට පුතේ මුල හරිය මෙයාත් අඩු වෙනවා මෙයාත් අඩු වෙනවා. නේ? දැන් මේ මුල හරිය දැන් මෙයා වෙන මේක අපි සාමාන්‍ය දෙකට බෙදලා ගත්තොත් එන්නේ. මෙයාත් අඩු වෙනවා ඒ හරිය මෙයාත් අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා අඩු වෙන්නේ නැහැ.
හරිද? පස්සේ මෙයා අඩු වෙනවා. හැබැයි මෙයා වේගෙන් වැඩි වෙනවා මේ. දැන් මෙයා අඩු වෙන වේගයට වඩා මෙයා වැඩි වෙන වේගෙ වැඩිනේ. ඔයාලා මේ දෙකේ බෑවුම් දෙක අරන් බලුවොත් ඒක පේන්නේ බෑ. මෙයා අඩු වෙන වේගයට වඩා මෙයා වැඩි වෙන වේගෙන් වැඩි. එතකොට බලපෑම ප්‍රබල මෙයාගේ. ඒ හින්දා මේ අඩු වෙච්ච එක්කෙනා මුළු එක්කෙනා දැන් මෙයා අඩු වුණාට හරියන්නේ නැහැ. මෙයා ගොඩක් වැඩි වෙනවා. එතකොට සමස්තයක් විදියට ආපහු මෙයා මොකද වෙන්නේ? උඩට යනවා. සමස්තයක් විදියට මෙයා උඩට යනවා. ඕක තමයි කතාව. හරි. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ මෙයාගේ බලපෑම ප්‍රබලයි කියන්නේ. මුල හරිය දෙන්නම අඩු වෙන හින්දා අවුලක් නේ අඩු වෙනවා. පස්සේ මොකද වෙන්නේ? මෙයා හිමීට අඩු වෙනවා. මෙයා වේගෙන් වැඩි වෙනවා. ඒතකොට මෙයා අඩු වෙනවට වඩා ලොකු බලපෑමක් මෙයාගේ වැඩි වීමේ තියෙනවා. ඒතකොට සමස්තයක් විදිහට මෙයා චුට්ටක් අඩු වෙනකොට මෙයා ගොඩක් වැඩි වෙනවා. ඒතකොට සමස්තයක් විදිහට මේ දෙන්නගේ එකතුව වැඩි වෙනවා. ඒ හින්දා තමයි මෙයා ආපහු උඩහ යන්නේ. පැහැදිලි? එහෙනම් ඔන්න ඔයා තේරුම් ගන්න සාමාන්‍ය මුළු පිරිවැයේ හැසිරීම තීරණය කරන්න ප්‍රබල බලපෑමක් කරනවා කවුද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතකොට ඒ හින්දා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩයට බොහෝ දුරට සමාන හැඩයක් තමයි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ දැකිය හැක්කේ. මොකද්ද මම කිව්වේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ වක්‍රයේ හැඩයට බොහෝ දුරට සමාන හැඩයක් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය තුල දැකිය හැකි කිය. දැකිය හැකි කිය. පැහැදිලි? හරි. පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? ඔව්. ගයානිට තේරුණාද? ගයනි වෙන්නේ. දැන් තේරුණා කියලා ආයේ මාසෙකින් කියන්න බෑ පාඩම අමාරුයි කියලා. හොඳේ. ඔව්. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරිද? දැන් තේරුණා. කට්ටියම කියනවා හරි දැන් තේරුණා. ආයේ මාසෙකින් කියන්න බෑ. අප්පසර් කියන අමාරුම පාඩම තමයි නිෂ්පාදන පිළිවෙල. තේරුණා කියන්නේ ලේසි. ආයේ අමාරු වෙන්න බෑ හොඳේ. හරි. ඔය කාලයක් ගියහම අමාරු වෙනව නෙමෙයි පාඩම. මොකක් වෙනවද? අමතක වෙනවා. අමතක වෙනවා. ඒකයි වෙන්නේ. පැහැදිලි? පාඩම් අමාරු වෙන්නේ නැහැ පුතේ. දැන් ඉගෙන ගන්නකොට තේරිච්ච පාඩම පස්සේ අමාරු වෙන්න බෑ. ඉගෙන ගද්දිත් අමාරු නම් පස්සේ අමාරු වෙන්න පුළුවන්. පැහැදිලි? තේරුණාද? හරි. දැන් මේක ආයි කියන්න මේ බලන්න. දැන් මම කිව්වා මෙයාගේ හැඩය තීරණය වෙන්නේ මේ දෙන්න මත. මම කිව්වා ඊට පස්සේ මෙයාගේ හැඩය තීරණය වෙන්න ප්‍රබල බලපෑමක් කරනවා මෙයාට වඩා මෙයා විසින්. මොකද මෙයා තමයි මේ විචල්්‍ය පිරිවැය තමයි අඩු වෙලා ආපහු වැඩි වෙන්නේ යන්නේ. මෙයා එන්නේ ඩිංග හෙමින් අඩු වෙවි යනවා ෂේප් එකේ. එතකොට දැන් මේක U හැඩයක් වෙලා තියෙන්නේ. දැන් මේ මුල් කාලේ මෙන්න මේ භාගය ගමුකෝ මේ භාගය. හරි. මෙතන තියෙන භාගය තමයි මේ තියෙන්නේ. හරි එකම ආයත නිමෝම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ හරියේ මෙන්න මේ දක්වා එකක ස්ථාවර පිරිවැය එකක විචල්්‍ය පිරිවැය දෙකම අඩු වෙනවා නම් එකක මුළු පිරිවැයක් මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ මෙතනින් පස්සේ එකක ස්ථාවර පිරිවැය හිමීට අඩු වෙනවා. හරි. එකක විචල්්‍ය පිරිවැය වේගයෙන් වැඩි වෙනවා. එකක ස්ථාවර පිරිවැය හිමින් අඩු වෙනවා. මේක හිමින් නෙමෙයි මේක වේගෙන් වැඩි වෙනවා. එතකොට මේ දෙකේ අවසාන බලපෑම ගත්තොත් සමස්තයක් විදිහට මේ දෙන්නගේ එකතුවේ වැඩිවීමක් තියෙනවා. මෙයා චුට්ටක් අඩු වෙනවා. අපි හිතමු මෙයා 5ක් අඩු වෙනවා කියලා. එතකොට මෙයා 15ක් විතර වැඩි වෙනවා. එතකොට සුද්ධ වශයෙන් 10ක් මොකද වෙන්නේ පිළිවෙල? එකක පිළිවෙල වැඩිවීමක් වෙනවා. මොකද මෙයා අඩු වෙන වේගයට වඩා මෙයා වැඩි වෙන වේගෙන් වැඩි. හරි. එතකොට සමස්තයක් විදිහට එකක පිළිවෙල ආපහු ඉහළ යන්න පටන් ගන්නවා. හරි. එතකොට මෙන්න මේ කොටස ගත්තොත් මෙයා අඩු වුණාට වැඩක් නැහැ. මෙයා වේගෙන් වැඩි වෙනවා. ඒතකොට සමස්ත ප්‍රතිඵලයක් විදිහට මෙයාගේ අඩුවීම වැඩිලා යනවා මෙයාගේ වැඩිවීමෙන්. ඒ කියන්නේ එයා ආපහු මේ දෙන්නගේ එකතු ආපහු ඉහළ යාමක් පේනවා. පැහැදිලි? ඕක තමයි මේ ටිකේ කතාව. හරි මේ ටිකේ කතාව. මම හිතනවා වැඩේ ගොඩ ඇති කියලා.
හරි. අපි ඊගාව මාතෘකාව බලමු. ඊගාව මාතෘකාව බලමු. ඊගාව මාතෘකාව බලමු. ඊගාව මාතෘකාව ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය. කල්පනා කරගන්න ආන්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න. ආන්තික පිරිවැය දැන් මතක් කරගත්තද? හරි. අපි සදීපගෙන් අහමු. සදීප ආන්තික පිරිවැය කොහොම ඔයාට මොකද්ද හිතෙන්නේ? ටයිප් කරන්න එපා නිකන් කතා කරන්න. නිමවුම එක් එකකින් වැඩි කරන විට මුළු පිරිවේ ඇති වෙන වෙනස් වීම. එයා නිර්වචනෙම කියනවා. දැන් අපි නිකන් අපිට දැනෙන විදිහට කිව්වොත් එහෙම ආන්තික පිරිවැය කියලා. ආන්තික කියන වචනේ තේරුම අමතර කියන එක.
අමතර එකක් හදන්න යන පිරිවැය කියන්නේ. හරි. එතකොට ඔය ආන්තික පිරිවැය ඇතුලේ තියෙන්නේ පුතේ දැන් අපි අමතර ඒකකයක් හදන්න වියදම් කරන්නේ. අපි අමතර දරන්නේ විචල්්‍ය පිරිවැයනේ. දැන් ස්ථාවර පිරිවැය කොහොමද දරලා තියෙන්නේ? ස්ථාවර පිරිවැය කියන එක මුළු ගාන වෙනස් වෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් අපි කොච්චර ඒකක ගානක් හදුවා. එතකොට අපි හදන ඒකක ගාන අනුව අපිට දරන්න වෙන්නේ වෙනස් කරන්න වෙන්නේ විචල්්‍ය පිරිවැයනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මොකද්ද? අපි දරන විචල්්‍ය පිරිවැය ප්‍රමාණය තමයි ආන්තික පිරිවැය බවට පත් වෙන්නේ. විචල්්‍ය පිරිවැය ප්‍රමාණය තමයි ආන්තික පිරිවැය බවට පත් වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි මෙහෙම කරමු. ඔන්න මම ඔයාලට ඒකත් පොඩි උදාහරණයකින් පැහැදිලි කරනවා. හරිද? හරි. අපි ඒකෙත් අර ගන්නවා කතාව. යන්ත්‍ර ප්‍රමය මුළු නිමවුම මුළු පිරිවැය. පැහැදිලි? ඊට පස්සේ මම ඔයාලට අරන් පෙන්නනවා ආන්තික පිරිවැය. හරිද? දැන් මම උපකල්පනය කරනවා අපි යන්ත්‍රයට ගෙවනවා රුපියල් 1000ක් වියදම. ඒක තමයි අපේ ස්ථාවර පිරිවැය. ඊට පස්සේ වැඩ කරන මිනිස්සෙකුට අපි රුපියල් 500ක් ගෙවනවා. එක මිනිස්සෙකුට 500ක් ගෙවනවා. ඒ කියන්නේ ශ්‍රමිකයෙකුට අපි වියදම් කරනවා රුපියල් 500ක්. හැදෙන්නද? ශ්‍රමිකයෙකුට අපි වියදම් කරනවා රුපියල් 500ක්. අපි යන්ත්‍ර ගාන කොහොම තියාගන්නවා? මම ශ්‍රමිකයෝ 0යි මුළු නිමවුම 0යි මුළු පිරිවැය කීයද? උත්තර දෙන්න පුතේ කට්ටක් ගාලා මුළු පිරිවැය කීයද? යන්ත්‍ර 0යි යන්ත්‍ර 1යි ශ්‍රමිකයෝ 0යි. හැබැයි මුළු පිරිවැයක් තියෙනවා 1000ක්. මොකද ස්ථාවර පිරිවැයක් තියෙන හින්දා. ආන්තික පිරිවැය ගැන කතා කරන්න බෑ. ශ්‍රමිකයෝ 1යි මුළු නිමවුම 10යි. හරි. මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය කීයද? හරියට හරි 1500යි. දැන් බලන්න මුළු පිරිවැය වෙනස් තුනේ 500කින්. අපි නිමවුම වෙනස් කළා 10කින්. එහෙනම් අපිට අමතර ඒකකයක් හදන්න මේ වෙලාවේ වියදම් වෙලා තියෙනවා කීයක්ද? ආන්තික පිරිවැය අමතර 10ක් හදන්න 500ක් වියදම් වෙලා තියෙනවා අමතර. ඒ කියන්නේ ආන්තික පිරිවැය කීයද? 50යි. ආන්තික පිරිවැය 50යි. 50 ආවේ කොහොමද? මුළු පිරිවැය වෙනස් වෙලා 500කින්. ඩෙල්ටා TC නිමෝම වෙනස් වෙලා 10කින් ඩෙල්ටා Q. ඩෙල්ටා Q. පැහැදිලි? හරි. දැන් බලන්න දෙවනි ශ්‍රමිකයා ගන්නවා 30ක් හදනවා. හරි 30ක් හදනවා. අපි 25ක් ගමු ලේසියට 25. දැන් අපේ මුළු පිරිවැය කීයද? 2000යි. අපිට පේනවා අපි 15ක් වැඩි කරගෙන තියෙනවා නිමවුම 15ක්. නිමවුම 15ක් වෙනස් කරන්න අපිට වියදම් වෙලා තියෙන්නේ රුපියල් 500යි. නේද? නිමවුම 15ක් වෙනස් කරගන්න 500යි වියදම් වෙලා තියෙන්නේ. එහෙනම් අමතර එකකට ගිහිල්ලා තියෙන වියදම කීයද මේ වෙලාවේ? 500 බෙදෙන්න ඕනේ 15ෙන්. හරි. 500 බෙදෙන්න ඕනේ 15ෙන්. ආසන්න වශයෙන් එනවා 33ක්.
අපි තුන්වෙනි එක්කෙනාව ගන්නවා 50ක් හදලා තියෙනවා වියදම අපේ මුළු වියදම 2500යි මොකද සෙමිගේ තුන් දෙනාට 500 ගන්න 1500යි ස්ථාවර පිළිවෙල 1000යි දැන් අපේ වියදම වැඩි වෙලා තියෙන්නේ 500කින් හැබැයි අපි 25කින් හදන ගාන වැඩි කරගෙන පළදාව වැඩි වෙලා අපිට අමතර එකකට ගිහිල්ලා තියෙන්නේ 500 බෙදන්නේ 25න් 20යි ඔයාලට පේනවද අපේ පළදාව නැත්තම් නිමවුම ආන්තික පළදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය මොනවා වෙනවද? ඔව් ආන්තික පළදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය මොනවා වෙනවද? ආන්තික පළදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය කියන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි හොඳයි. ඊට පස්සේ හතරවෙනි එක්කිනාව ගන්නවා අපි හදලා තියෙනවා ඒකක 65. එහෙනම් අපිට අමතර ලැබිලා තියෙනවා නිමවුම 15ක්. නේද? අමතර ලැබිලා තියෙනවා නිමවුම 15ක් වැඩි වෙලානේ. හැබැයි අපි වියදම ඔක්කොම දරනවා 3000ක් ඒ වෙනුවෙන්. හතරවෙනි එකට 500ක් ගෙවන්න වෙනවනේ. එතකොට 15ක් වෙනුවෙන් අපි 500ක් වියදම් කරනවා. හරි. එතකොට මේ වෙලාවේ අමතර එකකට පිරිවැය 500 බෙදීම 15 500 බෙදීම 15 කලිනුත් ආවා මේ 33යි අන්න බලන්න පළදාව වැඩි වෙලා අඩු වෙන්න පටන් ගත්ත ගමන් ආන්තික පිරිවැය මොකද වෙන්නේ ඔව් වැඩි වෙනවා තව එකක් අරන් බලමු පස්වෙනි ශ්‍රමිකයා ගත්තාම 75ක් එනවා ඒ කියන්නේ අපිට අමතර එකක 10ක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා 10ක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා කියන්නේ අපිට වියදම් කරන්න වෙනවා 3500ක්. මොකද අපි අමතර 500ක් ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. හරි. ඒතර 500 බෙදෙන්නේ 10යි. අන්න පුතේ 50ක් වියදම් වෙනවා. 50ක් වියදම් වෙනවා. හරි. එකකට මේ 10න් එකකට 50ක් වියදම් වෙනවා. පැහැදිලි? හරි. තව එකක් වැඩි කළොත් අපේ වලට වඩා භයානක වෙන්න පුළුවන්. මේ 6යි. අපි හිතමු 80ක් හදනවා ඔක්කොම. ඒ කියන්නේ අපිට අමතර හම්බ වෙලා තියෙන්නේ 5යි. හරි. අපි වියදම් කරන්න ඕනේ 4000ක් හැබැයි. මොකද එයාටත් 500ක් දෙන්න ඕනේ. වියදම 500යි. හරි. 500ක් වැඩි වෙලා තියෙනවා හැබැයි අපිට හම්බ වෙලා තියෙන්නේ ඒකක එතකොට ඔයාලට පේනවද ආන්තික පිරිවැය අඩු වෙලා ආපහු වේගයෙන් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ මේ ආන්තික බලදාව මේ හරිය වැඩි වෙනවානේ මෙන්න මෙතෙන්ට එනකම්. එතකොට ආන්තික පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊට පස්සේ ආන්තික බලදාව අඩු වෙන්න පටන් ගන්නවා මේ. ඒ කියන්නේ අමතර දාන ශ්‍රමිකයෝ හදන ගාන අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අමතර ඒකකයක් සඳහා යන වියදම මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ ආන්තික බලදාව සහ ආන්තික පිරිවැය අතර තියෙන මොන සම්බන්ධයක් කියලා. ඔව් ආන්තික පළදාව සහ ආන්තික පිරිවැය අතර තියෙන මොන සම්බන්ධයක් කියලාද ඔයා තේරුම් ගත යුත්තේ? ඔව් ප්‍රතිලෝම. හරිනේ? ඕක දැන් අපි ඉගෙනගෙන තියෙන හොඳ හැටි. හරි. දැන් එතකොට අපි මේක ප්‍රස්ථාරයකට දැම්මොත් එහෙම ප්‍රස්ථාරයකට දැම්මොත් එහෙම හැඩේ වලා ගන්න පුළුවන්.
අපි මේක ප්‍රස්ථාරයකට දාලා බලමු. ප්‍රස්ථාරයකට දාලා බලමු. මෙන්න මේ වගේ. ලොකුවට අඳින්න ඉඩ නැහැ. හරි. ඒකට අවුලක් නැහැ. මෙතන අඳිමුකෝ. අපි මුළුණිම ඕම ගමුකෝ නේද? 10 20 30 40 50 60 70 80. ඔව්. ඊට පස්සේ ආන්තික පිරිවැය වැඩිම තියෙන පුතේ 100 නේ. හරි. මම මෙතෙන්ට ගන්නවා 100 50 10 20 30 40 40 30 20 10 60 70 80 90 හරි. ඊට පස්සේ මම නිකන් ලකුණු කරලා බලන්න මේ බිංදුවේ ආන්තික පිරිවැය ගැන අපි කතා කරන්නේ නැහැ නේ. බිංදුවයි 10යි අතර 50යි නේ. බිංදුවයි දැන් මේකේ අතර ලකුණු කරන්න මතකනේ. බිංදුවයි 10යි අතර 50යි. හරි. ඊට පස්සේ 10යි 25යි අතර කීයද? 33යි. 10යි 25යි අතර. 25යි අතර කියන්නේ මෙන්න මෙතෙන්ට එන්න 25. සාමාන්‍ය මෙන්න මේ හරියට ගමු. 33. ඔන්න ඔය හරි. ඊට පස්සේ 25යි 50යි අතර 20යි. නේ 25යි 50යි අතර 20යි. 25යි 50යි අතර. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ හරිය. 20යි. හරි. ඊට පස්සේ 50යි 65යි අතර 50යි 65යි අතර 33යි. 50යි 65යි. මෙන්න මේ හරියනේ. 33ක් කියලා කියන්නේ මේකට වඩා චුට්ටක් උඩට එන්නේ. ඔන්න. හරි. ඊළඟට 65යි 75යි අතර 50යි. හරි. 65යි 75යි අතර. එන් සාමාන්‍ය මෙන්න මේ හරිය 70 වෙන හරියට 50යි. මෙන්න මේ කෙලින් එන්න ඕන. මේ කෙලින් එන්න. හරි. ඊට පස්සේ 75යි 80යි අතර 100යි. 75යි 80යි කියන ගානට මෙන්න මේ හරියනේ. 100යි කියන්නේ මේ උඩට මේ. දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම හැඩයක් තියෙනවා. එයාද චුට්ටක් එක එහෙම වෙන්න ඕනේ. අපි සාමාන්‍ය මේක මෙන්න මේ හැඩ වගේ ආවනම් හරි චුට්ටක්. හරි. හරි මේ වගේ හැඩයක්. තව ළඟ ළඟ එන්න ඕනේ ලකුණු වෙන්න ඕනේ. අපි මේ දුරින් දුරින් නෙගත්තේ. ඔන්න ඔය වගේ හැඩයක් නෙදී. හරි. සාමාන්‍යයෙන් අපි මේක ඔන්නෝම හැඩයක් නෙගත්තේ. ඔන්නෝ. නේ? හරි. ඒ හැඩේ එනවා මේක හරියට පරිමාණයට ඇඳලා. හරි. දැන් ඒකේ තියෙන සාමාන්‍ය U හැඩයක්. සාමාන්‍ය U හැඩයක් තියෙනවා. හරි. මේ පැත්ත පොඩ්ඩක් අවමාදී. හරි. ඒ පැත්ත අපි පටන් ගන්න. මේ හරිය මෙන්න මේක විතරක් ගත්තොත්. මෙන්න මෙතනින් පල්ලෙහා ගත්තොත් U හැඩයක් නෙදී. හරි. එතකොට මේ බලන්න. මේ හරිය ආන්තික පිරිවැය අඩු වෙනවා. මේ ආන්තික පිරිවැය අඩු වෙනවා. ඇයි ඒ ආන්තික පළදාව වැඩි වෙන හින්දා. මේ හරිය ආන්තික පිරිවැය වැඩි වෙනවා හේතුව ආන්තික පළදාව අඩු වීම. මේ හරිය ආන්තික පළදාව වැඩි ආන්තික පිරිවැය අඩුයි. මේ හරිය ආන්තික පළදාව අඩුයි හැබැයි ආන්තික පිරිවැය ආපහු වැඩි වෙනවා. පැහැදිලි. ඔන්න ඔය කතාව තමයි අපි තේරුම් ගත යුත්තේ. හරි. ඔන්න ඔය කතාව තමයි අපි තේරුම් ගත යුත්තේ. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න ආන්තික පිරිවැය ගැනත් ඔයාලට මම පැහැදිලි කිරීම කළා. හරි. ආන්තික පිරිවැය ගැන පැහැදිලි කිරීම කළා. ආන්තික පිරිවැය කියන කතාව තේරුණාද? ඔව්. ආන්තික පිරිවැය කතාව තේරුණාද? තේරුණාද නැද්ද? ආන්තික පිරිවැය කතාව. ඔව්. මොකෝ කියන්නේ? අවුලක් නැහැ. දැන් මේ ඉලක්කන දාලා පැහැදිලි කරන්නේ වැඩි හොඳට. අර නැත්තම් ගොඩක් අය නිකන් ප්‍රස්තාර විතරක් කොහොම කියනවා. එතකොට තේරෙනවා අඩු. හරි. ඉලක්ක කටේකුත් දාලා ඉන්නේ ටිකක් වැඩිපුර ඔළුවට යයිද බලන්න. හරි. ඉතින් මම මේ බෝඩ් එකේ දාන ඉලක්කම් එහෙම ඒවා ඔයාගේ ඩියුට් එකේ ඕනනම් පැත්තක ඔයාලට ලියා ගන්න අයිතිය තියෙනවා. හරි. ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ පැහැදිලි කරේ කියලා. ඒක අවුලක් නැහැ. හරි. තේරුණාද එහෙනම්? හරි. තේරුණාද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ
ඔය පිරිවැය වක්‍ර ටික ඔක්කොම දැන් සාමාන්‍ය පිරිවැය වක්‍ර අපි ගොඩක් කතා කළානේ. ඒ ටික ඔක්කොම දාලා එක ප්‍රස්ථාරයකට. හරි එක ප්‍රස්ථාරයකට. හරි. අපි දැනට පන්තිය පොඩ්ඩක් මෙතනින් නවත්තමු. හරි. මම උදේ පාන්දර පොඩ්ඩක් ගත්තේ ඒකයි. හරි. අපි මම ඔයාලට දවල් වෙනකොට මැසේජ් එකක් දාන්නම්. අද ඔයාලට රැයට එහෙම පන්ති මුකුත් නැහැනේ. හරි. එතකොට පැය භාගයක් විතර අඩු වෙනවා පන්ති ගන්න වෙලාව. ඒ කියන්නේ අපි 8:10 ඉඳලා අද ඒතර පටන් ගත්තේ 7:05ට විතර දැන් 8:35ට විතර වෙලා. ඔව් 8:40ට විතර ගිහින් පොඩි පැය භාගයක අඩුවක් තියෙනවා. හරි. ඒ පැය භාගයක අඩුව සහ මේ පාඩමේ ඉතුරු ටික ඔක්කොම ටික ආවරණය කරගන්න පුළුවන් වෙලාවක් මම ඔය මැද වෙලාවක දෙනවා. මැද වෙලාවක දෙන එක අද රැය වෙන්න පුළුවන්. හරි. නැත්තම් හෙට රැය වෙන්න පුළුවන්. හරි. පන්ති නැති වෙලාවක් අල්ලලා අපි ඒක කරමු. පැහැදිලි? ඒක කරමු. අපිට ඉක්මනට මේ පාඩම සහ රණින් ටියුට් එක තියුර කරලා දාන්න ඕනේ. හරි. නැත්තම් මේක ඇදෑද යන්න වෙනවා. අලුත් පාඩම පටන් ගන්න තියෙනවා. හරි. අලුත් පාඩමේ ටියුට් එක ලැබෙන්නේ නැතුව ඒක පටන් ගන්න අමාරු වගේ පොඩ්ඩක්. හරි. PDF එක දාලා හරි අපි පොඩ්ඩක් කරන්න බලමු තියෙනවා පටන් ගන්න. හරි. අපිට පටන් ගන්න තියෙන්නේ ජාතික ගිණුම්කරණය කියන පාඩම. තියරි එක. ඉස්කෝලේ එක සමහර අය දැන් ඉගෙනගෙන ඇති ඉස්කෝලේ. හරි. ලේසි පාඩම. හරි. හරි. එහෙනම් අද සම්බන්ධ වෙච්ච නැති අය දැන් මේකට සම්බන්ධ වෙච්ච නැති කට්ටියට රෙකෝඩ් එක හෙට උදේ වගේ වෙද්දි දාන්න පුළුවන්. හරි. මීට කලින් කරපු ඒවා රෙකෝඩ් ඔක්කොම මම දාලා නේ තියෙන්නේ. ඔව්. මම සාමාන්‍ය රෙකෝඩ් ලින්ක් දානවා ගෲප් එකට. මේ සම්බන්ධ වෙන්න බැරි අයට බලා ගන්න. මීට කලින් කරපු තැන දක්වා රෙකෝඩින් ටික දාලා නේ තියෙන්නේ මම. ඒක බලන්නේ නැද්ද? ඕගොල්ලෝ බලන්න ඕනේ නෑ නේ. ඕගොල්ලෝ බලන්න ඕනේ නෑ. අනිත් කට්ටියනේ බලන්න. ජාතික ගිණුම් ලේසි කියලා කිව්වද? ඔව් ලේසි කියලා තමයි කිව්වේ. ජාතික ගිණුම් ලේසි. ඒකේ අමාරු දෙයක් නෑ. හරි. ඒකේ අමාරු දෙයක් නෑ. ඒක හරිම ලේසි කතන්දරයක් තියෙනවා. හරි. ඉස්කෝලේ උගන්වන්නේ ගුරුවත් පොතේ තියෙන පිළිවෙලටනේ. එතකොට පාඩම අමාරුයි. හරි. තේරුණාද? හරි. ඔය ගුරුවත් පොතේ තියෙන පිළිවෙලට ඉගෙනුවාම තමයි පාඩම අමාරු. ඕක කොහොම නෙමෙයි. වෙනත් පිළිවෙලකට තියෙන උගන්වන්න. හරි. අපෝ මේකට වඩා ලේසි. බුදුවා. හරි. මේකේ පොඩ්ඩක් මේකේ ප්‍රස්තාරක් තියෙනවා ගණනය කිරීම ටිකක් තියෙනවා. ඒකනේ කට්ටිය අමාරු වචනක් තියෙනවා. අරකෙත් පොඩ්ඩක් අලුත් වචන කීපයක් තියෙනවා. හැබැයි හරි ලේසි ගණනය කිරීම ටිකක් තියෙනවා. හරි ලේසි ගණනය කිරීම ටිකක් තියෙනවා. අපිට ගණන් හදන්න දෙන්නේ ගොඩක් ඒවා. ඉතින් ගණන් ටික ඔක්කොම ඉලක්කම් ටික ඔක්කොම දෙනවා. අපිට තියෙන්නේ සූත්‍ර ටිකක් දෙන ඒ ටික පොඩ්ඩක් මතක තියාගෙන අදාළ තැන් වලට අපි දෙන ගණන් ටික දාන්න තියෙනවා. හරි. ඕවච්චර දේවල් නෙමෙයි. පැහැදිලිද? හරි. ඒවච්චර දේවල් නෙමෙයි. හරි. හොඳට හිතට ගන්න ඕනේ මොනවද කියන්නේ කියලා එච්චරයි. හරි. එතකොට සමස්ත චිත්‍රයක් ඔළුවට ආවොත් පාඩම ගැන ලොකු දෙයක් නෑ මේ පාඩම. පැහැදිලි ලොකු දෙයක් නෑ. හරි. එහෙනම් අපි ඊළඟට මම ඔයාලට වෙලාව දාන්නම් පුතා ඈ. වෙලාව දාන්නම්. අපි ඒකෙදි හම්බ වෙමු. හොඳේ? හරි. අද දවල් වරුවේ නෙවෙයි. අද රෑ නැත්තම් අනිත් දවසේ හවස් වරුවේ හරි මැද වෙලාවක හරි ඔයාලට ෆ්‍රී වෙලාවක අපි වැඩේ කරගෙන යන්න. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.